පාලිසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන
වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කර ගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන එකම දානමේ පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කමයි. ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ වරක් සඳහන් කළේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අරමුණු කරගෙන. මහරජුනි, දෙවිඳුනි, මේ ලෝක ධාතුවේ තිබෙන සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැටියට අපේ පින්නතුන් හැමදෙනාම ඒ කාරණාව මනාව දැන් දන්නවා. යම් කෙනෙක් මේ මුළු මහත් ලෝක ධාතුවටම අනුකම්පා කරලා තථාගත ශ්‍රී සද්ධර්මය දානය කරයිද, අසන්නට සලස්වයිද, ඒ අය මේ ලෝකයේ තියෙන සියලුම දහනයන් දිනන මහත් වූ දානමය කුසල කර්මය සිද්ධ කරගත් අය හැටියටයි අපේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නට යෙදුණි. පින්තුනි, මේ සංසාර සාගරය කොයි තරම්නම් භයානකයිද? අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා, මහණෙනි, මේ සංසාරයෙන් එතර වෙන්න යන ගමන තනිවම එතර වෙන්න එපා. පුළුවන්කම තියෙනවා නම්, හැකියාව තියෙනවා නම් අඩුම තරම තව එක්කෙනෙක්ව හරි එක්කරගෙන යන්න. තව එක්කෙනෙක්ව හරි මුදවන්න. එහෙමයි අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ. අද අපේ පින්නතුන් හැමදෙනාම තනිවම ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම තිබුණා. මහත් වූ අනුකම්පාවෙන් තමන් ශ්‍රවණය කරන ධර්මයේ ලෝකයට දානය කරනවා බෞද්ධ රූප වාහිනිය තුලින්. බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්මයේ දානය කිරීම මගින් අපේ පින්නතුන් මහත් වූ කුසල කටයුත්තක් සිද්ධ කරගන්නවා වගේම තමන්ටම යහපතක් සිද්ධ කරගන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්න ධර්ම ශ්‍රවණය කරන්නේ නැති කිසි කෙනෙකුට කවමදාකවත් නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද? නිවන් අවබෝධ කරගන්න බෑ. බණන් නැති කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න බෑ කියන කාරණාවයි සඳහන් කළේ. පින්තුනි, ධර්ම ශ්‍රවණය කරනකොට භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම බණ අහන්න ඕනි. අනීවරණ කියන සූත්‍රයේ පැහැදිලි කළා. මහත් වූ බලාපොරොත්තුකින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න ඕනි. මොකක්ද මේ බලාපොරොත්තුව? මාමේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අතිශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදිම මාහට උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්න ඕන යන බව අපට කියලා දුන්නා. අපි මේ විදිහටම ධර්ම ශ්‍රවණය කරමු. අපේ සංසාරගාමී ජීවිතය සුවපත් කරගෙන
ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම උදෙසාම මේ ධර්ම දේශනාව ඔබට මට මහත් වූ උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමි. පින්තුනි, අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්නට යෙදුනි අපේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය පිළිබඳව. ඒ වගේම ඒ මහා පරිනිර්වාණීය ශ්‍රද්ධාවන්තයෝ දරාගත්තේ කොහොමද කියන කාරණාව. ශ්‍රද්ධාවන්තයින් කොයිතරම් භාග්‍යවතුන් වහන්සේට සෙනෙහස දැක්වුවද? ඇයි ඒ අය ඒ තරම්ම බුදුරජාණන් වහන්සේ තවත් කාලයක් මේ මනුස්ස ලෝකේ වැඩ ඉන්නවට කැමති වුණේ? ඒ කාරණාව අපි සදහැවතුන් විදිහට අපි දැනගන්න ඕනේ. අද බොහෝ දෙනෙක්ගේ හිතේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව වැරදි මතවාද හරියට ගොඩ නැගිලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අවවාද දුන්න හැටි, අනුශාසනා කළ හැටි අද බොහෝ දෙනෙකුට අමතක වෙලා ගිහිල්ලා. ඒ වගේ යුගයකයි අපි මේ ඉන්නේ. හැබැයි තවම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන කාරණාව අපිට අමතක වෙලාද කොහෙද? පරිනිර්වාණය පිළිබඳව අපි හරියට දැනගත්තේ නැති නිසා අපිට කරුණු වැරදිලාද කොහෙද? එතනින් අපි හිතන්න ඕනේ අපි කොයිතරම්නම් අහිංසකයිද? වටිනා කියන මනුස්ස ජීවිතයක් ලබාගෙන බුද්ධෝත්පාද කාලයක ඉපදිලත් අපි බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්නෙම නැතුව මේ මනුස්ස ලෝකෙන් ගියොත් කොයි තරම්නම් හතුරුකම අපි අපිට කරගන්නවද? ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව අපි ටිකක් කරුණු සාකච්ඡා කරමු. ඒ පරිනිර්වාණය අහපු ගමන් ශ්‍රද්ධාවන්තයෝ කීප දෙනෙක් ඒ පරිනිර්වාණයට ප්‍රතිචාර දැක්වුවේ කොහොමද කියන කාරණාව අපි අද බොහොම කෙටියෙන් සාකච්ඡා කරමු. පින්තුනි, මේ මනුස්ස ලෝක තලයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන කාරණාව ඊටාම දුර්ලභයි. ඇයි බුදුරජාණන් වහන්සේලා අඩුවෙන් පහළ වෙන්නේ? ඒ වෙනුවෙන් පාරමී පුරන මහා බෝධිසත්වයින් වහන්සේලා ඊටාම දුර්ලභ නිසා. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේලා 3 නමක් ලෝකයට පහළ වෙන බව අපේ පින්නතුන් දැන් දන්නවා. ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ, වීර්‍යාධික බුදුරජාණන් වහන්සේ, ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ. මේ තමයි ලෝකයට පහළ වෙන බුදුරජාණන් වහන්සේලා 3 නම. තථාගතයන් වහන්සේලා ඔයගොල්ලෝ වගේ මං වගේ එක පාරම මෙරළ යනවද? නෑ, ආකාර 3කින් පරිනිර්වාණය කරනවා. සම්මා සම්බුද්ධ රාජ්‍යය ලබා ගන්නකොටම පරිනිර්වාණයක් කරනවා. ඒකට කියන්නේ ක්ලේශ පරිනිර්වාණය. ඊට පසු ස්කන්ධ පරිනිර්වාණය, ශාරීරිකව පිරිනුවන් පානවා. ඊට පසු ධාතු පරිනිර්වාණය. ධාතුන් වහන්සේලා පරිනිර්වාණය කරපුවහම තමයි සැබෑවටම බුදුරජාණන් වහන්සේලා පිරිනුවන් පෑවා කියලා සඳහන් කරන්නේ. අබමල් රේණුක තරම් හරි ධාතුන් වහන්සේ නම ලෝක
සක්වලවල් කෝටි ලක්ෂයක එකම තැනක හෝ වැඩ ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ නමකට තවත් බුදු බව ලබා ගන්න මේ සක්වලවල් කෝටි ලක්ෂය ඇතුළට ඇතුල් වෙන්න බෑ. ඇයි? මොකද මේ කැලේ ඇතුලේ සිංහයා තාම ඉන්න නිසා. වෙන සිංහෙකුට රජ කරන්න එන්න පුළුවන්කම ඇත්තීමනේ. ආන්ගේ වගේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේ නමක් නෙවෙයි. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ. අපේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ මීට කලින් වැඩ ඉඳපු පියාණන් වහන්සේ. අවුරුදු 20000ක් උන්වහන්සේගේ කාලේ. හැබැයි අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ උප්පරිම අවුරුදු 100යි. හැබැයි වැඩ හිටියේ අවුරුදු 80යි. එහෙනම් කොයි තරම් අල්පායුෂයක්ද? හැබැයි අවුරුදු ලක්ෂයක් ආයු වළඳන තථාගතයන් වහන්සේ නමක් කරන කටයුත්ත අවුරුදු 45කින් සිද්ධ කරලා ඉවර කරන්න තරම් ඒ මහෝත්තමයන් වහන්සේට කොයිතරම් ප්‍රඥාවක් තියෙන්නේ නැද්ද? ඒකයි සඳහන් කරන්නේ ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නම. අවුරුදු 45ක් පුරාවට අබ ඇටයක තරම්වත් අබමල් රේණුවක තරම්වත් අඩුවක් නැතිව සංසාරයෙන් එතර යන්න මඟ හොයන අයට පාර කියලා දුන්නා. කොයිතරම් ප්‍රමාණයක් සසරින් මිදෙව්වද? දැනටම සෝවාන් අය පමණ අසංඛ්‍ය 24යි. සකුදාගාමී අය පමණ අසංඛ්‍ය 24යි. අනාගාමී අය පමණ අසංඛ්‍ය 24යි. රහත් බෝධිය ලබාගෙන සංසාරයෙන් එතරටපත් වුණ අය පමණ අසංඛ්‍ය 24යි. අසංඛ්‍ය 24 ඒවා හතරක් එකතු කරපුවාම කීයද? අසංඛ්‍ය 96කට වැඩි සංසාර සාගරයෙන් දැනටම එතරටපත් කරලා ඉවරයි. ඒ අපේ බුදුරජාණන් වහන්සේ අසංඛ්‍ය කීවහම අපට හිතා ගන්නවත් බෑ. එක අසංඛ්‍යයක්ද? නේ. අසංඛ්‍ය 96ක් දැනටමත් සංසාර සාගරයෙන් එතරට ගිහින් ඉවරයි. නමුත් තවම සම්මා සම්බුද්ධ ශාසනය ඔබට මට අනුකම්පා කරලා තියෙනවා. වෙසක් මැදි පොහෝ දින අඟහරුවාද දවසක තමයි අපේ බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ උපවත්තන සල්ලුවෙනි මල්ල රජදරුවන්ගේ සල්ලුවෙනි යමක කියන නම් තියෙන මහා සල් ගස් දෙකක් මැද පනවල තියෙන ඊටාම සුවපහසු වාසනික අපේ බුදුරජාණන් වහන්සේ ඒ යහන් සැතපෙනවා. කොහොමද සැතපෙන්නේ? උතුරු දෙසට හිසලා දකුණු දෙසට සිරිපතුල්ලා නැගෙනහිරට පිටුපාලා බටහිරට මුහුණ පාලා දකුණු වැලෙන් සිංහ සෙයියාවෙන් අපේ බුදුරජාණන් වහන්සේ සැතපී වදාරනවා. ඒ වෙලේ හරියට අපේ මහා සත්පුරුෂයාණන් වහන්සේ ඉපදුන දවස වගේ දෙතිස් මහා නිමිති පූජාවන් වලින් සක්වලවල් 10000ක තරම් පැතිරෙන්නට පටන් ගන්නවා. මහ පූජාවන් පවත්වන්න පටන් ගන්නවා. මුලින්ම දැනගන්නේ දෙවියන් භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පාන්න යන්නේ. ශෝක කරනවා සීමාවක් නෑ. මුළු දිව්‍ය ලෝක තලයේම එකම ශෝකයෙන් පිරලා ඉතිලා ගිහිල්ලා.
ශෝක කරන ගමන් එක දෙවි කෙනෙක් අපේ බුදුරජාණන් වහන්සේගේ ජන්ම මංගල්‍යයට මල් වැලක් පූජා කරන්න ඕනි කියලා මව් කුසට එන දවසේ මල් වැලක් ගොතන්න පටන් ගන්නවා. තමන්ගේ සේනාවත් එක්ක. ඒ දෙවියන්ගේ නම් වරවාරණ කියන දෙවියෝ. නමුත් ඒ දෙවියන්ට උපත් මංගල්‍යයටත් ඒ මල්දම පූජා කරගන්න බැරුව ගියා. මොකද ඒ තරම් දිගට මේ මල් මාලි ගොතනවා තමන්ගේ සේනාව සමග එකතු වෙලා. මහා අභිනික්ෂමණය කරනකොට සම්මා සම්බුද්ධ රාජ්‍යය ලබා ගන්නකොට මංගල ධර්ම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍රයේ සිද්ධ කරනකොට දේවාව රෝහණ පූජාව දවසට ආයු සංස්කාරය අතහරින දවසට මහා පරිනිර්වාණයට මේ මල් දම පූජා කරගන්න හම්බ වෙන්නේ. මොකද තාම ගොතනවා. දෙවිවරු බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානවා කියලා ශෝක කරනකොට වරවාරණ දෙවියන්ට මතක් කරනවා. යහළු වරවාරණ කාට පූජා කරන්නද ඔය මල් ගොතන්නේ? දන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානවා කියලා? දෙවිවරු ඒ මහා සත්පුරුෂයාණන් වහන්සේට පූජා පවත්වනවා. ඒ මහා සත්පුරුෂයාණන් වහන්සේ මහා පරිනිර්වාණය කරන දෙවිවරු දැන් පූජා පවත්වමින් ඉන්නේ. එහෙම මතක් කරනකොට වරවාරණ දෙවිඳුන් නැගිටලා මල් ගොතන එක නතර කරලා පුදුමාකාර ශෝකයකින් හදවත පුරෝගෙන කල්පනා කරනවා මේක මහ පුදුමයක්. මේක වෙන්න පුළුවන්ද? කොයි තරම් පුදුමයක්ද මේක? ඒ විදිහට කල්පනා කරනවා. කල්ප ලක්ෂයකින් නෙවෙයි අසංඛ්‍ය කල්ප ලක්ෂයකිනුත් බුදුරජාණන් වහන්සේ නමක් දුර්ලභයි. ලෙහිසින් පහළ වෙන්නේ. ඒ මහා සත්පුරුෂයාණන් වහන්සේ එහෙම සම්මා සම්බුද්ධත්වයේ ලබාගෙන අදම ඉපදිලා අදම වැඩිලා අදම ගිහිගේ අතහැර දාලා අදම බුදු බව ලබාගෙන අදම සංසාරයෙන් කෝටි ගණන් සත්වයින් මුදවලා අදම මහා පරිනිර්වාණය කරනවාද? සියලු සත්වයින් එසේ මුදවලා අදම පිරිනුවන් පානවාද? අඩුම තරමේ දවස් දෙකක්වත් ජීවත් වෙන්න පින් කලේ නැද්ද? මොකද සමහර දිව්‍ය ලෝකවලට භාග්‍යතුන් වහන්සේගේ කාලයේ මනුස්ස ලෝකයේ ආයුෂ ඉතාම අඩුයි. අපේ දවස් අපේ පින්නතුන් හිතන්නේ තවතිසාවට අපේ මනුස්ස ලෝකයේ ආයුෂ කොයි තරම්ද? අපේ මනුස්ස ලෝකයේ අවුරුදු 100 තවතිසාවට එක දවසයි. එතකොට අපේ පින්නතුන් හිතන්නේ අපිට මාසයක් කියන්නේ දවස් 30. අවුරුදු 100 ඒව 30 තවතිසාවට මාසයයි. එහෙනම් 100 ඒවා 30ක් එකතු වුනහම අවුරුදු 3000යි. එහෙනම් ඒගොල්ලොන්ට අවුරුදු 3000 ඒගොල්ලොන්ට දවස් 30ක් වුණාට අපිට අවුරුදු 3000යි. ඒකයි මේ හිතන්නේ අදම ඉපදිලා අදම බුදු බව ලබාගෙන අදම පිරිනුවන් පානවාද? දවස් දෙකක් ජීවත් වෙන්නවත් පින් කලේ නැද්ද? එහෙමයි මේ දෙවියෝ හිතන්නේ. ඒ දෙවියෝ කල්පනා කරනවා, ශෝක කරනවා. මේ මල් දම ගොතන්න පටන් ගත්ත නිසා
මට ඒ මහා මුනිంద్రයන් වහන්සේගෙන් බණපදයක් අහන්න බැරුව ගියා. ඒ මේ මල් දම නිසායි. නම් කමක් නැහැ. ඒ නිම නැති මල් දම අරගෙන ගිහිල්ලා යොදුන් 1,68,000 කුස මහා මේරු පර්වතයේ උඩට නැගලා ඒ මහා මේරු පර්වතයේ උඩ ඉඳලා සක්වලට දානවා කියලා සඳහන් කරනවා. දවස් දෙකක්වත් ජීවත් වෙන්නේ නැතිව එක දවසකින් කෝටි ගණන් සංසාර සත්වයා සංසාර සාගරයේ මුදවල ඒ මහා පරිනිර්වාණය සිද්ධ කරන මහා මුනීන්ද්‍රයන් වහන්සේට මේ නිම නැති මල් දම මං පූජා කරනවා කියලා පූජාවන් සිද්ධ කළා. ඒ දෙවිවරු ශෝක කරපු හැටි. ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු හැටි. මේ එක් කාරණාවක් විතරයි සඳහන් කරන්නට යෙදුනේ. දෙවියන් අසිරිමත් පූජාවන් පවත්වන දෙවිවරු සක්වලවල් 10000කට වඩා මේ මුළු අහස් කුස පුරාවටම අතරක් පතරක් සිදුරක් නැතිව මේ අහස් තලයේ එකතු වෙනවා. ඇඳිලි බැඳගෙන බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. භික්ෂුන් වහන්සේලා කොහොමනම් ශෝක කරන්නේ නැද්ද? මේ විදිහට දෙවියන් පූජා පවත්වගෙන ඉන්නකොට මහරහතන් වහන්සේලා ත්‍රිපිටකයේම දරන තුන් පිටකයේම වැරදි නැතිව දරන මහරහතන් වහන්සේලා දැනගන්නවා බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණය කළා කියලා. අපේ භාග්‍යවතුන් වහන්සේගේ අවසාන දැක්මට අපි මේ යන්නේ කියලා ලක්ෂ 7ක තුන් පිටකයේ දරන ත්‍රිපිටකධාරී මහරහතන් වහන්සේලා පෙළක් ඇවිත් බුදු පියාණන් වහන්සේ වට කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟ වාඩි වෙලා බුදු පියාණන් වහන්සේ වන්දනා කරන ධර්ම සංවේගී කර කර ඊ타මත්ම සංවේගී ජනක අවස්ථාව මහරහතන් වහන්සේලා ධර්ම සංවේග කරනවා. මහරහතන් වහන්සේලාට පිටුපසින් සාමාන්‍ය පුහුදුන් භික්ෂුන් වහන්සේලා අතරක් පතරක් සිදුරක් නැතිව එකතු වෙලා පොළොවේ හැපි හැපි යනවා. කඳුළු වගුරු වගුරු අඬනවා. කාට කියන්නද මේ දුක? තාත්තා නැතුව යනකොට දරුවෙකුට මේ වේදනාව කොයිතරම් දරා ගන්න අමාරු වෙයිද? ඒ නිසා අඬනවා. මේ විදිහට භික්ෂුන් වහන්සේලා සීමාවක් දක්වන්න බැරි තරම් එකතු වෙලා ශෝක කරනවා. භාග්‍යවතුන් වහන්සේගෙන් යම් භික්ෂුවක් ඉල්ලුවොත් ස්වාමිනී පින්නුවම් පාණ්ඩ එපා කියලා බුදු පියාණන් වහන්සේ දී කරයිද? නෑ, දී කරන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරලයි ඉවරයි. ආනන්ද ස්වාමීන් වහන්සේත් ඉල්ලුවා. මතක් කළ ආනන්ද ඊට කලින් ආනන්ද මම ආයු සංස්කාරය අතහැරලා ඉවරයි. මම පිරිනුවන් පාන. ආනන්ද ස්වාමීන් වහන්සේ කාට කියන්නද මේ දුක? පැත්තකට වෙලා ඉඳගෙන උපස්ථාන කර කර අඬනවා. කොයි තරම් මේ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ චීවරය එදා කඳුළු වලින් තෙත්ෙන්නේ නැද්ද? විශාල වැස්සක් වැස්සා වගේ මුළු චීවර ඔක්කොම ටික කඳුළු වලින් තෙත්ලා ගිහිල්ලා. අපේ බුදුරජාණන් වහන්සේ වසර 5000ක කාලයක් මේ බුද්ධ ශාසනය පවතින්න කියලා අදිෂ්ඨාන කරලා විශේෂයෙන් අදිෂ්ඨාන 5ක් සිද්ධ කරලා ධාතුන් වහන්සේලා සක්වලවල් කොටි ලක්ෂයක විසිරෙන්න ඕනි කියලා අදිෂ්ඨාන කරලා මේ ආසනි ප්‍රාතිහාර්ය දක්වනවා. පින්තුනි, දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේ නම ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ.
නම් අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන්න අධිෂ්ඨාන කරනවා. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඒක ඝන ස්වභාවයට පත් වෙනවා. එකටම ඇලිලා එකටම පවතිනවා. එදාට මේ මහසෑය හදන්නේ දෙවිවරු, මනුස්සයෝ, බ්‍රහ්මයෝ සියලු දෙනාම එකතු වෙලයි ඒ ධාතුන් වහන්සේලා නිදන් කරලා මහසෑය හදන්නේ. හැබැයි අපේ භාග්‍යවතුන් වහන්සේ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා විසිරෙන්න අධිෂ්ඨාන කළා. කොයිතරම් ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8යි. ද්‍රෝණ 8යි නම් සේරු විදිහට බැලුවොත් සේරු 64ක සර්වඥ ධාතුන් වහන්සේලා විසිරෙන්න අධිෂ්ඨාන කළා. සක්වලවල් කොටි ලක්ෂයක විසිරුණා. සමහරක් සක්වලකටම තියෙන එකම එක සර්වඥ ධාතුන් වහන්සේ නම. සමහරක් සක්වලකටම තියෙන්නේ එකම එක ලෝම ධාතුන් වහන්සේ නමයි. හැබැයි මේ සක්වල කොයිතරම් වාසනාවන්තයි. මේ සක්වලේ මේ පුංචි රටේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොයි තරම්නම් වැඩ ඉන්නවද? ඒත් මේ පූජා භූමිය කොයි තරම් වැඩ ඉන්නවද? ඔබට මට බුදුරජාණන් වහන්සේ කරපු අනුග්‍රහය දැන් තේරෙනවද? කොයි තරම් අනුකම්පාව ඒ මහෞත්මීන් වහන්සේ ඔබට මට කළාද? මේ විදිහට තමයි අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වන්නේ. කෝටි ලක්ෂ 24ක් සමාධීන්ට සමවදිනවා. හිතන්නවත් පුළුවන් කාරණාවක්ද? කෝටි ලක්ෂ 24ක් සමාධීන්ට සමවදිලා ආයෙ නොඑන්නමයි මේ ගමන යන්නේ. සඳහන් කරනවා ප්‍රථම යාමේ මල්ල රජදරුවන්ට බණි කියනවා. දෙවැනි යාමේ දෙවියන්ට බණි කියනවා. තුන්වෙනි යාමේ ශ්‍රාවකීන්ට අවවාද කරනවා, අනුශාසනා කරනවා. අවසාන ලැබිලා තියෙන පුංචි වෙලාවෙදිත් ලෝක සත්‍යයට අනුකම්පා කරන මේ මහා ශාස්ත්‍රුන් වහන්සේ කොයි තරම් කරුණාවන්ත කියලා අපට හිතන්න පුළුවන් එක අවස්ථාවක්. කරුණා සීතල හදයන්, කරුණාවෙන් තෙත් වෙලා ගියපු සීතල වෙලා ගියපු හදවත භාග්‍යතුන් වහන්සේට පිළිලා තියෙනවා. ඒ නිසායි ඔබට මට මෙච්චර අනුකම්පා කළේ. ඒ අනුකම්පාව සීමාවක් දක්වන්නට බැරිතර. මේ විදිහට ශ්‍රාවකයන්ට අවවාද අනුශාසනා කරලා අලියම් වේගෙන එනකොට දස දහසක් සක්වල තියෙන මහ පොළොව 1,20,000 වාරයක් කම්පා කරනවා. දස දහසක් සක්වල තියෙන මේ මහ පොළොව 1,20,000 වාරයක් කම්පා කරනවා. හිතන්නවත් පුළුවන්ද? බැරි වෙලාවත් ඔබත් මමත් එදා ඉපදිලා ඉන්න ඇති. ඇතැම් වෙලාවට කුහුඹුවෙක් හෝ වෙලා ඉන්න ඇති. දෙවියෙක් හෝ වෙලා ඉන්න ඇති. මිනිසෙක් හෝ වෙලා ඉන්න ඇති. නමුත් එදා මෙහෙම කම්පා කරවලා මම යන්න යනවා මහණෙනි කියලා තමයි එදා මහා පරිනිර්වාණය කරන්න අපේ බුදුරජාණන් වහන්සේ සෝදානම් වෙලා මහා පරිනිර්වාණය සිද්ධ කරන්න යෙදුනේ. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මල්ල රජදරුවන් දැනගන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවා කියලා. සඳහන් කරනවා දුවගෙන යාවි කියලා. ඇවිදගෙන නෙවෙයි යාවේ. දුවගෙන යාවි. ශ්‍රී දේහේ ළඟ දණින් වැටිලා දින 7ක් පුරාවටම විලාප තබමින් අඬනවා. වන්දනා කර කර අඬනවා.
පැදකුණු කර කර අඬනවා. එහෙම වන්දනා කරපුවාම 7 වෙනි දවසේ මහරහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා නිසා කඳුළු පිහ පිහ නැගිටිනවා. නැගිටලා ආනන්ද ස්වාමින් වහන්සේගේ මතක් කිරීමත් එක්ක සක්විති මහරජෙකුට කරන අවවාද සක්විති මහරජෙකුට කරන ආදාහන පූජෝත්සවයක් වගේ භාග්‍යවතුන් වහන්සේගේ ආදාහන පූජාව කරනවා. කොහොමද කරන්නේ? 500ක් පුළුම් පටල වලින් 500ක් වස්ත්‍ර වලින් සලු පට වලින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය වෙලනවා. ඒ ප්‍රදේශයේ පුරාටම සුවඳ හඳුන් දියදහර ඉහිනවා. සුවඳවත් කරනවා. දුම් අල්ලනවා. පිරිසිදු කරනවා. ඝන රත්තරන් දෙනක් හදලා ඒ දින ඇතුලේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කරනවා. රියන් 120ක් තරම් උසට සඳුන් දරසෑයක් හදනවා. එහෙනම් කොයි තරම් උස සඳුන් දරසෑයක්ද? රියන් 120ක් කිව්වහම අඩි 100කට වැඩි උසයි. එච්චර විශාල සඳුන් දරසෑයකින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය වහනවා. එහෙම වහලා භාග්‍යවතුන් වහන්සේගේ ආදාහන පූජාව පටන් ගන්නකොට දෙවිවරු විසින් පරසතු මල් මදාරා මල් වලින් සීමාවක් දක්වන්නට බැරි තරම් මහ වරුසාවක් පැසිවස්වනවා. කොයි තරම් මල් වලින් වැහුණද එතන ඉඳපු සියලු දෙනාගේම ධන මණ්ඩලයේ දක්වාම මල් වලින් වෙහිනවා. පරසතු මල් මදාරා මල් පූජාව. මල්ල රජවරුන් 8 දෙනා 8 දෙනා 16 දෙනා 16 දෙනා 32 ගානේ මේ හැමෝම එකතු වෙලා මහසෑයට චිතකීට ගිනි උලනෝ නම් එවිලෙන්නේ. අහනවා මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන්, ඇයි ස්වාමීනි මේ අපේ බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වන මහසුප්තෙරුන් වහන්සේ මෙතෙන්ට වඩිනකම් චිතකීට ගිනි අවුලන්න බෑ මහරජතුමනි. මහරහතන් වහන්සේ දැනගන්නේ දෙවිවරුත් මතක් කරනවා. උන්වහන්සේ වැඩ ඉඳපු කුටියේ ළඟ තියෙනවා ගහ. ඒ ගහේ මල් පර වෙලා බිමට වැටෙන්න කියලා අදිෂ්ඨාන කරලා තිබුණේ භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණ දවසේ. මල් එහෙම වැටෙනකොට මහා ශ්‍රාවකයන් වහන්සේ දැනගත්තා. දැනගෙන කල්පනා කරනවා, තුන් ලෝකයටම ආලෝකයේ විහිදුවා හරපු මගේ තුන් ලෝක පහන අද නිමිලා ගියා. මං උන්වහන්සේ දකින්න වන්දනා කරන්න යන්න ඕනේ. තවත් මහා ශ්‍රාවකයන් 500ක් දෙනා සමග බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ආවා. වන්දනා කළා. පැදකුණු කළා. සිරිපා මණ්ඩලයේ පිහිටලා තියෙන පැත්තෙන් ඉඳගෙන, ස්වාමීනි මේ මගේ අවසන් වන්දනාවයි. එහෙම වන්දනා කරනකොට 500ක් පොළොම් පටල 500ක් සලු පටල මේ රන් දෙනින් විවර වෙලා ඇවිල්ලා දරසයි විනිවිද ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ නලල් තලයේ පිහිටනවා කියලා සඳහන් කරනවා. ඒක බලන් ඉඳපු එදා අය බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවටත් වැඩි ශෝක කරන්න පටන් ගත්තා කියලා සඳහන් කරනවා. නැවත පූර්ණ චන්ද්‍රයා අඳුරු වලාකුලින් වැහිලා ගියා වගේ නැවතේ දින තුලම පිහිටනවා. අදිෂ්ඨාන බලයෙන් මහසෑයි මහා චිතකයේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහි ගිනි ඇවිලින්න පටන් ගන්නවා. මේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙන හැටි. ගින්න සංසුන් වුණාම
සඳහන් කරනවා අහසින් සහ පොළවෙන් නැගින ජල ධාරා දෙකක් ඇවිත් මේ මහ ගින්න නිවල දානවා කියලා. මෙහෙම වෙනකොට දැන් චිතකයත් ගිනි අරගෙන කාරණා සිදු වෙලත් අවසානයි. නමුත් මෙතනින් එහාට තව පූජාව තියෙන. අජාසත්ත මහරජුරුව ඊළඟ කෙනා භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පෑව කියලා දැනගන්නකොට හරියට පරක්කු. කොහොමද අජාසත්ත මහරජුරුව දැනගන්නේ? අජාසත්ත මහරජුරුව ඇමතිවරුන් කෙනෙක් දැනගන්න. ඇමතිවරු ඉස්සෙල්ලාම රජුරවන්ට කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පෑව කියලා. ඇයි? ඇමතිවරු කල්පනා කරනවා අපේ මහරජු තරම් භාග්‍යවතුන් වහන්සේට සෙනෙහස දක්වන පෘථග්ජන ශ්‍රද්ධාවන්තේ මේ ලෝකේ තවත් නැහැ. අපේ මහරජුරු තරම්. අපේ මහරජුරෝ අපේ භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පෑවා කියලා දැනගත්තු. ලය පැලිලා මෙරිලා යනවා සත්තයි. මැරෙනවමයි. ඒක වළක්වන්න අපි කාටවත් බෑ. එහෙනම් මේක උපක්‍රමයෙන් කියන්න ඕනේ. එතකොට ටිකක් හරි දුක තුනී වෙයි. එහෙම කියලා හිතලා කල්පනා කරලා උරු තුනක් හදලා ඒ උරු තුනම චතුමදුර වලින් පුරවල රජුරවන්ට ඒ උරු තුනට බහින්න කියලා උරු තුනෙන් එකකට බහින්න කියලා රජුරවන්ට මතක් කරනවා මහරජා අපි ඊයේ රාත්‍රියේදී ඔබ වහන්සේට ගැළපෙන්නේ නැති නපුරු හීනයක් දැක්කා. ඒක දැනගන්න කැමති නම් මේ උරු වල ඉඳන් අපි කියන දේ අහන්න. අවමංගල විශ්සරගෙන ඇමතිවරු ඇඳිලි බැඳගෙන අජාසත්ත මහරජුරවන්ට මතක් කරන ඔරුවේ බැහැලා ඉන්න රජුරවන්ට කන් දෙකයි නහයයි විතරයි උඩට තියෙන්නේ. මුළු ශරීරයම ගිලිලයි මේ උරුවේ තියෙන්නේ. මහරජු තුන් ලෝකයට තිලක වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණය කළා මහරජතුමනි. රජුරෝ වෙවුලන්ට පටන් ගන්නවා කියලායි සඳහන් කරන්නේ උරුවේ ඉඳන්. ශෝකේ තුනී කරගන්න බැරි වෙයි. රජුරන්ගේ සිහි නැති වෙනවා කියලා සඳහන් කරනවා. සිහි නැති වෙලා ගියපු රජුරන්ගේ ශරීරයෙන් රත් වෙලා මේ ශරීරයේ පුරාවටම විසිරිලා පැතිරිලා තියෙන මේ ඔරුව ඇතුලේ තියෙන චතු මදුර චිටි චිටි ගාලා පුපුරන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. රත් වෙච්ච ශරීරය. ඒ දෙනට අත දාලා ඇමතිවරු රජුරන්ගේ ශරීරي ඊළඟ උරුවටත් දානවා. රජුරෝ නැගිටලා අහනවා සිහිය එලවගෙන මොකද්ද මට කිව්වේ? බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑව මහරජ. ඒකත් දරා ගන්න බැරිව ආයෙ සිහි නැති වෙනවා. තුන්වෙනි උරුවටත් දානවා. ආයෙ සිහි නැති වෙනවා. සිහි නැති වෙන රජුරන්ගේ දේහය අරගෙන සිහිල් පෑන් කල 16කින් රජුරන්ව නාවල අතින් අල්ලගෙන රජුරන්ව අරගෙන ගිහිල්ලා ආසනිය වාඩි කරවල රජුරන්ට මතක් කරනවා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑ. සඳහන් කරනවා කෙස් වැටියේ කඩාගෙන මහා හස්ති රාජයේ කුසේ මහා හඬින් ශබ්ද කර කර රාජ සභාව ඉදිරියට පැනලා අඬන්න පටන් ගන්නවා. වියරු වැටුණු පොජ්ජලිකු වගේ රාජ සභාව ඉදිරියට පැනලා අඬන්න පටන් ගන්නවා. එතනින් නතර වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම වේළුවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටිය ළඟට ගිහිල්ලා ජීවමානව හිටපු ඇති හිත විලාපතී තියන්නේ. දම් සභාවේ ධර්මාසනයේ ළඟට ගිහිල්ලා ලෝක සත්වයාට බණ කිව්ව හැටි හිත ආනනවා. මේ හැම තැනකටම ගිහින් ඇවිද විලාපතී තියඬ බුදුගුණ ගාථා 60කින් බුදුගුණ වර්ණාවක් සිද්ධ කරලා සිහි එළවගෙන කල්පනා කරනවා මට දැන් බුදුරජාණන් වහන්සේ දකින්න බැරුව ගියා. නමුත් මම සියලු ධාතුන් වහන්සේලා අරගෙන ඇවිත් මගේ නගරේ පූජා පවත්වනවා කියලා ආයෙ නැවත මාලිගාවට නම් ගියේ නෑ. සඳහන් කරනවා 18 කෝටියක සේනාව සමග
සේනාවක් එකතු කරගෙන යනවා යුද්ධ කරලා ධාතුන් වහන්සේලා අරන් ඉන්නේ. බලන්න මේ ශ්‍රද්ධාව. ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලය අවසන් නිසා අපි ධර්ම දේශනාව අවසන් කරමු. පින්තුනි හිතන්නේ මෙහි ශ්‍රද්ධාවක් අපිට ඇති කරගන්න පුළුවන් නම් කොයි තරම් ඔබයි මමයි වාසනාවන්තයිද? ශ්‍රද්ධාවට කරන්න බැරි දෙයක් නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව තවත් කාරණා දේශනා කරන්න තිබුණා. අදට මේ දේශනාව අවසන් කරමු. මේ හැම දිනාම මෙච්චර දුක් විඳේ, මෙච්චර බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය අහා වේදනාව විඳේ. බුදුරජාණන් වහන්සේගේ අඩුව නැවත පුරවන්න පුළුවන්ද? පුරවන්න බෑ. නමුත් තථාගතයන් වහන්සේ තාම පිරිනුවන් පෑවේ ආකාර දෙකයි තාම ඔබ දිහා බලාගෙන වැඩිමින් ඔබට මට ආරක්ෂාව සපයමින් අපිට සංසාරයෙන් එතර යන්න ආශිර්වාද කරනවා. ඔබ සියලුම දිනාට ඒ මහත් වූ ආශිර්වාදයෙන් සංසාරයෙන් එතර යන්න පුළුවන්කම හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාමය කටයුත්ත සිද්ධ කර ගැනීමට පින්වන්ත දායකත්වයේ සපයන්නට යෙදුනි මානෙල් වැව ඉදුණුගල පදිංචි පින්වත් ඥාති හිතවත් පිරිස විසින් කියන කාරණාව සඳහන් කරනවා. මේ පින්වත් පිරිසේ උතුම් වූ වරමුණ මානෙල් වැව පදිංචිව සිට නැසී පරලෝ සැප විමලාවතී පින්වත් මේනියන් වහන්සේ ඉදිනුගල සිට නැසී පරලෝ සැපත් ආනන්ද ජයසුන්දර පින්වත් මහත්මාණන් පී කළුහාමි පින්වත් පියතුමන් එච්.එම්. කිරිවාන්තේ ඩී.එම්. මුතුබණ්ඩා හේරත් දසනායක යන සියලුම දෙනා සිහිපත් කරමින් ඊට අමතරව පවුලේ පරම්පරාවේ වර්ග ඥාතීන් නමින් පරලෝ සැපත් හැම දිනාටම සද්ධර්ම දේශනාව තුළින් රැස් කරගත් සියලුම පින් අනුමෝදන් වේවා කියන මහත් වූ ප්‍රාර්ථනාවෙන් යුක්තව රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. සද්ධර්ම දේශනාව සිදු කර ගැනීමට සහභාගී වූ සියලුම දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී සියලුම දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා ධර්මාවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ධර්ම දේශනාවට දේශකයන් වහන්සේට ආරාධනා කළ පින්වත් බණ්ඩාර කල්යාණ මිත්‍ර මහත්මයාටද සද්ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. WR පුංචිමැණිකා KB ඩිංගිරියප්පු පින්වත් මහත්මීන් ඇතුළු පරම්පරාගත සියලුම ඥාතීන් නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම දුලංග බුද්ධික පුතුණුවන් ධම්මික ජයසුන්දර පුතුණුවන් සිරිමා ජයලත් මහත්මීන් ප්‍රදාන කොටගත් සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා මෙලොව පරලොව දෙලොව ජීවිත සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම රැස් කරගත් සියලුම පින්දහම් අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලී නිර්මාතෘවර දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේට බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු ඔබට රටට ලෝකයට ධර්මයේ දානී කරන්න වෙසින් බෞද්ධ කාර්ය මණ්ඩලයට මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් කරමු. ත්‍රිවිධ හමුදාවටත් රණවිරුවන්ටත් පොලිසියටත් සියලු දෙනාට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමු. මේ දිනවල මුළු මහත් ලෝකේ පුරාවටම පැතිරී යන වසංගත තත්වයෙන්
මුළු මහත් ලෝක ධාතුවම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. පින් අනුමෝදන් කරනවා ධර්ම දේශනාවට වැඩමවදාළ ස්වාමින් වහන්සේට මාරස් කරගත් සියලුම පින් දහම් මා පැවිදි භූමියට පත් කළ ගුරු දෙගුරුන්ට ධර්ම මාර්ගයේ කියා දුම් පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ ධර්ම දානමය කුසලයේ සිද්ධ කරගන්න ඔබ සියලුම දිනාට සංසාරයෙන් ඈතර යන්න මේ කුසල කර්මී පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති උතුච්ච පීතෝ භවතු ලෝකෝච්ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සදහවත්නි, එදා භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් දේශනා කළ උතුම් වූ නිර්මල සිර සද්ධර්මයෙන් බිඳක් අද බුදුපුත්මුවෙන් පුරාහෝරාවක් ඔබ අපි ශ්‍රවණය කළා. දේශනා පවත්වා වදාළ පූජනීය පන්නල ධම්මේශ්වර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන සම්පත්තේම සැලසේවා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනයත් සමගින් බෞද්ධ රූපවාහිනිය අපගේ රජරට ශාඛා මැදිරි පරිසරයේ සිට පටිගත කරමින් ඔබ වෙනුවෙන් sannivedanaya කළ මේ පෙරේ දායකත්ව දේශනාව මෙලෙසින් නිමවට පත්වෙනවා. සුපින්වත් ඔබ හැම දිනාටම ස්වර්ණමාලී මහා සෑරතුන්ගේ අනන්ත වූ ආශිර්වාදයෙන් සියලු යහපතම උදා වේවා.